right. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි බලමු එහෙනම් අද මාතෘකාව ඉදන් කොහොමද කරන්න කියලා. හොඳයි. බෝඩ් එක බලමු. පැහැදිලිව පේනවා ඇතිනේ. හරි. බල විභේදනය හොඳයි. හරි. මේ බල විභේදනය කියලා කියන්නේ සමහර වෙලාවට අපිට ගණන් හදන්න ඕන වෙන්නේ එක්කෝ තිරස් බල එහෙම නැත්නම් සිරස් බල. අපිට තිරස් බල ඕන එහෙම නැත්නම් සිරස් බල ඕන. හරිද? බැරි වෙලාවක්වත් මේ වගේ ආනත බලයක් දුන්නොත් මොන බලයක්ද? ආනත බලයක් දුන්නොත් අපිට අමාරුයි ගණන හදන්න. එතකොට මේ ආනත බලය අපි තිරස් අතරයි සිරස් අතරයි හදාගන්න ඕන. හොඳයි. මෙච්චරයි කරන්න තියෙන්නේ. සරල දෙයක් තියෙන්නේ. ඕම් බලන්න හරිම සරලයි. මේ බලන්න. තිරසට F කියලා බලයක් sorry මෙන්න මේ ආනතම F කියලා බලයක් තිරසට θ කෝණයකින් ආනතම ඉන්නවයි කියලා හිතන්න. මොන කෝණයකින්ද? θ කෝණයකින් ආනතම ඉන්නවයි කියලා හිතන්න. හරි. θ කෝණයකින් ආනතම ඉන්නවා කියන එක මහා ලොකු දෙයක් නෙමෙයි. මේ බලන්න. එහෙනම් අපිට පුළුවන්කමක් තියෙන්න ඕන තිරස් බලය සහ සිරස් බලය හොයන්න. තිරස් බලය සහ සිරස් බලය හොයන්න පුළුවන් වෙන්න ඕන. හොඳයි. තිරස් බලය ගන්නේ මේ බලන්න. කෝණේ තියෙන පැත්තට නැමුවොත් cos. ඒ කියන්නේ මේ F කියන බලය තිරසට විභේදනය කරනවා. එතකොට මට ලියන්න පුළුවන් F cos θ කෝණේ තියෙන පැත්තට cos කෝණේ නැති පැත්තට sin. එහෙනම් මම මේක y කියලා ගන්නම්. හරි. කෝණේ නැති පැත්තට නැමුවොත් F sin θ. ආයෙත් කෝණේ තියෙන පැත්තට නැමුවොත් cos කෝණේ නැති පැත්තට නැමුවොත් sin. එහෙනම් මේ බලය මට තිරස් සංරචකීය විදියට එහෙම නැත්නම් තිරස් විභේදනීය විදියට ගන්න පුළුවන්. F cos θ තිරස් විභේදනය F sin θ. හොඳයි. ඔයාලට විභේදන රූප සටහන දාලා තියෙනවා. ඒවා ටික highlight කරගන්න. ඉක්මනට highlight කරගන්න. F cos θ F sin θ. හරි. highlight කරගන්න මේ ටික. හරි. ඊළඟට උදාහරණ 1 රූප සටහනක් දීලා තියෙනවා. උදාහරණ වල රෝම ඉලක්කම් 1. හරි.
උදාහරණ වල ඒ කියන්නේ පිටු අංක 8 වෙනි පිටු අංකයේ යටම තියෙන උදාහරණය ලියන්න තියෙන එහා පැත්තේ ඉඩ. හදමුද? හරි. රූප සටහන අඳින්න දෙයක් නැහැ. රූප සටහන අඳින්න දෙයක් නැහැ. එහෙනම් මට x ලියන්න පුළුවන්. x ලියන්න පුළුවන් අංශක 30 කෝණේ තියෙන පැත්තට නමන්න. ඒ කියන්නේ මෙන්න මේ බලන්න මම ඒක ආයෙත් හදලා පෙන්නන්නම්. මෙහෙම x මෙහෙම y මෙහෙම නිව්ටන් කීයක බලයක්ද? 30ක බලයක්. කෝණයේ අංශක කීයද? 30යි. හොඳයි. එහෙනම් x බලය වෙන්නේ 30යි cos 30. 30යි cos කීයද? කියන්නකෝ. 30යි cos 30. cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. එතකොට 2ට 2 ඒවා 1යි 30ට 2 ඒවා 15යි. 15යි මූල 3යි නිව්ටන්. හොඳයි. ඊළඟට y ව ගමු. y ව ගන්නවා නම් කෝණේ නැති පැත්තට sin මෙයාව මෙහෙට නමනවා. ඒ කියන්නේ 30යි sin කෝණේ නැති පැත්තට 30. හොඳයි. අපි දන්නවා sin 30 කියන්නේ භාගයයි කියලා. 2ට 2 1යි 30ට 2 15යි. ඒ කියන්නේ නිව්ටන් 15යි. මේ නිව්ටන් 30 කියලා කියන්නේ තිරසට අංශක 30ක් ගන්නද මේ නිව්ටන් 30 වෙනුවට අපිට තිරසට ගන්න පුළුවන් 15යි මූල 3ක් තිරසට ගන්න පුළුවන් මුලකද 15ක් ගන්න පුළුවන්. ඒ උදාහරණ එක හදාගන්න. හදාගන්න. ඉක්මන් කරලා ඒ උදාහරණ පළවෙනි ගාන හැදුවේ. ඒ උදාහරණ රෝම ඉලක්කම් 1. හරි. ඊට පස්සේ රෝම ඉලක්කම් 2 මම මේ අදින විදිහට පුංචි බලයක් ඇඳගත්තා. අනිත් පස්සේ නටරාදි දාලා වෙද? හරි. යම් වස්තුවක පහළට G කියලා තියෙනවා. එතකොට x අක්ෂයට x අක්ෂය මේ පැත්තට y අක්ෂය මේ පැත්තට. එතකොට x වලට අංශක කීයද? 30යි. හොඳයි. G කියලා කියන්නේ ගුරුත්වජ ත්වරණය. G කියන්නේ gravitational acceleration. මේ ගුරුත්වජ ත්වරණය. x සංරචකයේ y සංරචකයේ අපි හොයන්න ඕන. ඉතින් සුපුරුදු පරිදි x ගත්ත හැකි කෝණේ තියෙන පැත්තට මම නමනවා. මෙයා මෙහෙම කෝණේ තියෙන පැත්තට නමුත් g cos 30යි. y කෝණේ නැති පැත්තට නමනවා g sin ඉර යයි. sin 30 cos 30 දාන්න ඕනේ. ඔය රූප සටහන ඇඳලම තමයි දෙවනි ඔයාලගේ හිස් කොටුවේ
මේ රූප සටහන ඇඳලා මේ ගාන ලියා ගන්න. මම කරා. තේරුණේ? හරි. එහෙනම් ඒ ගාන වකනවා. හරි. ඊළඟට නෑ. ඊළඟ ගානේ මේ පොඩි අබ්ලිමන්ට් එකක් තියෙන එක මම දෙන්න. හරි. ඊළඟ ගාන ඇඳ ගන්න නෙමෙයි. බලන්න රෝමිලක්කන් තුනේ එක වගේ රූප සටහන් දෙකක් වැදිලා එකක් අයින් කරගන්න. එකක් අයින් කරගන්නකො කිව්වම මෙන්න මෙහෙම ආනත තලයක ස්කන්ධයක් තියෙනවා. පරිමැදින් පහළට නිව්ටන් කීයද? 50යි. අනේ මේ බලන්න. එතකොට මේ තලයට ලම්බකව පහළට x කියලා ගමු. මෙහෙට y කියලා ගමු. ඕක තමයි සංරචක දෙක. එකක් තලයට ලම්බකව අනිත් එක මෙහෙට. තලයට සමාන්තරව. මෙතන කෝණාංශක හරි. මේ බලන්න. මෙතන අංශක 30යි නම් මෙතන අංශක කීයද? 90යි. මෙතන අංශක 60යි. ආය මෙතන අංශක 60යි. මෙතන අංශක 90යි. ආය මෙතන 30යි. එහෙනම් මෙන්න මෙතන කෝණය අනිවාර්යයෙන්ම අංශක කීයද? 30යි. ඒ කියන්නේ මෙන්න මෙතන එන කෝණය තමයි මෙන්න මෙතනට එන්නේ. තේරුණාද? හරි. එහෙනම් x ගන්න පුළුවන් මට 50යි cos x 50යි cos x කෝණේ තියෙන පැත්තට cos කෝණේ නැති පැත්තට නමන y පැත්තට අනි 50යි sin x හරි මෙන්න මෙතන අංශක 30ක් දාගන්න මොනවල් ගන්න හදන්න පුළුවන් ඒ කරලා රෝමිලක්කන් හතරක් හදන්න බල විභේදන කොහොමද Nara nikmanda apa tinggal pendarat
ada hari Romila kan har dinawa වැඩ කරගත්තාම පාරේදී Newton 50යි hari මේක x hari මේ බලන්න x ගන්න විදිහ 50යි දැන් මේ බලන්න බලය දීලා කෝණේ තියෙන පැත්තට නමනවා 50යි cos x awesome x නේ sorry 90යි ඔයාලා දන්නවා cos 90 කියන්නේ කීයද බිංදුවයි ඒ කියන්නේ උත්තරේ කීයද බිංදුවයි හරි මේ බලන්න ලම්බක බල වලින් තවත් එයාට තව ලම්බක සංරචකයකට බලපෑමක් ඇති කරන්න බෑ තේරුණාද ඒ කියන්නේ මෙයාට මෙයා ලම්බක නිසා මේ බලයයි මේ බලය අතර කිසි සම්බන්ධයක් නැහැ තේරුණාද හරි ඒ කියන්නේ අංශක 90ට ඉන්නවා නම් බොරුවට විභේදනය කරන්න එපා තේරුමක් නැහැ හරි හදාගන්න එහෙනම් අපි යනවා වැදගත් ගානන් කීපයක් හදන්න අද අපිට ඝර්ෂණයේ කිට්ටුවටම ගියයි ඉක්මනට හදනවා හදලා නැහැ මෙතන තුරාජ් හොඳයි ඒ ගාන ඉවරයි එහෙනම් විභේදනය සරලව තේරුණා ගණන් හදන්න අපිට තියෙනවා හොඳයි විභේදනය ආශ්‍රිත ගැටලු හොඳයි ගානක් තියෙනවා හරි බල විභේදනය ආශ්‍රිත ගැටලු ඔන්න සුපිරි ගානක් හදන්න යන්නේ හරි 9 වෙනි පිටුවේ මුලින්ම හදන්න උදාහරණ ගානක් තියෙනවා මම ඒක පුස්තකන නාන්දින්නවා හොඳයි හරි A සහ B කුට්ටි දෙකක ස්කන්ධ පිළිවෙලින් 12යි 8යි මේ රූප සටහන ඇඳලම ගාන හදන්න Messi මේ කප්පිය හරි මෙයා 8 කිලෝග්‍රෑම් මෙයා යන්නකෝ 12යි කිලෝග්‍රෑම් ඔච්චරයි දෙන්නේ ඔච්චරයි ගානට දෙන්නේ මෙයා A මෙයා B ස්කන්ධ හරි එහෙනම් අපෙන් අහනවා පද්ධතිය ලක්වන පොදු තොරණය තන්තුවේ ආතතියත් මෙන්න රූප සටහන බල සියල්ල ලකුණු කරන්න ගාන හද ඉක්මන් කරන්න
එහෙනම් බල ලකුණු කරනවා බලන්න. මම බල ලකුණු කරන්නේ මකනවා. පොදා අඳිනවා ඉක්මන් කරන්නකෝ. වෙලා යනවනේ. චීත. अब पिला कितना करना तो पिला था अच्छा हाँ जितना नहीं कर तो डाल कर आई है क्या होता है दिन नहीं अरे मैं चलाई मैं अटाई मैं दोलाहाई मैं से सुमटाई ये नाम वाला तेरनवा मैं 8 किलोग्राम मिनिट යනවා මෙයා පල්ලෙහාට එනවා එහෙනම් මෙන්න මම තොරණය A කියලා ලකුණු කරනවා මෙතන තොරණය පහළට A කියලා ලකුණු කරනවා හරි බල ලකුණු කරන්න කිලෝග්‍රෑම් 12 ඉඳන් පහළට බර නිව්ටන් 120යි ඉහළට ආතතිය ආය මෙන්න මෙහෙම ආතති ලියන් යන්න තියෙන්නේ මේ මාරුවෙන් මාරුවට ඊතලද දාමින් හරි ලේසි අතුලට තමයි ඊතල ඒ කියන්නේ අපිට අපි ගානකට හදන්න ආතති ලකුණු කරද්දී අන්තුවේ ඇතුළට තමයි ආතති බල මොනවා වෙන්න ඕනද ලකුණු වෙන්න ඕනේ හොඳයි දැන් අපි F සමානයි m මේ දාන්න මම මේ රවුන්ඩ් කරලා තියෙන ඒවා දෙකට හරි වෙන මුකුත් බලන්න එපා හරි එහෙනම් මම ඒට ඔන්න බලන්න මම දාන්නේ ඒට F සමානයි m ඒට F සමානයි m මේ දානවා කොහෙටද තිරසට කොහෙටද තිරසට ඉන්න බලය T විතරයි ස්කන්ධය 8යි ත්වරණය A මේ මගේ පළවෙනි සමීකරණය ඊළඟට B ට F සමානයි m කොහෙටද දාන්නේ කොහෙටද පහළට 120යි ඉහළට T 120 ඍණ T ස්කන්ධය 12යි ත්වරණය A හොඳයි මම එනම් පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය එකතු කරනවා එක එකතු කිරීම දෙක මම බලන්න මෙයාට මෙයා එකතු කරද්දී T ට ඍණ T මොකද වෙන්නේ කැපෙනවා 120 සමානයි 8යි A 12යි එකතු කරද්දී 20යි A මේ බලන්න 20 එකයි 120 20 කීයද 6යි එහෙනම් තොරණය කීයද 6යි ms වෙන 2යි මම කලේ සමීකරණ දෙක එකතු කරපු මේක දීර්ඝව එකතු කරන්නේ අපි හිතලා එකතු කරන්නේ තේරුණාද අර ඕලවල් කාලේ වගේ එකතු කරනවද නැහැ මම මේ හොයාගත්තගේ කාට ආදේශ කරනවද එකට ආදේශ කරනවා එකට ආදේශයෙන් හොඳයි t සමානයි 8 වැඩි කිරීම a ගයාගේ 6යි එහෙනම් ආර්ධිය 40 කීයද තන්තු ආර්ධිය නිව්ටන් 40 කීයද 8යි හරි එහෙනම් f සමානයි m දාලා තියෙන්නේ මෙයා තොරණය එන්නේ මෙහෙට මෙතන තොරණය එන්නේ පහළට හරි ලේසි ගාන ලස්සනට හදාගමු දෙන්න
Surah cari pilih situ ring nih. Apa nama? Hari. Karlah dan udaharana itu benih gitu. Hari. Hari. ඊළඟ උදාහරණ ගාන හදන්න. උඩින්ම පේන ගාන. හදන්න. මතු වගේ බල බල ඉන්න. හදන්න. ගාන. Hari. ඊළඟ ගාන. ඇදලා පටන් ගමු. ඔව්. ඇදලා තියෙන්නේ. හරි. ඒක ලකුණු කරන්න හරි පිළිවෙලට. සිරසට අංශක 30ක ආනද සුමට තලයක් මත 3 කිලෝග්‍රෑම් ඝනකයකට ඈඳා ඇති සැහැල්ලුව වෙතෙන තන්තුවකින් කිලෝග්‍රෑම් 5ක් ස්කන්ධයක් සම්බන්ධ කරලා තියෙනවා. එහෙනම් බල ලකුණු කරන්න ඕන, පද්ධතියේ තොරණය ලකුණු කරන්න ඕන, තන්තුවේ ආතති ලකුණු කරන්න ඕන. අදන්න ගාන ඕපදූපෝ යන්නතු තුනයි කේජී මෙයා 5යි කේජී कोण आंशिक 30යි එහෙනම් තාලෙට ලස්සනට හදමු ගන්න ඉක්මනට හදමු වෙලා යනවා ඉක්මනට හදමුකෝ
ඉක්මනට කට්ටියට පේන්නේ නැත්නම් කියන්න ඕන. හරි. හදනවා මං ගාන. ඇහෙන්නේ හරි. sorry. හරි. ආයි කියනවා පහළට බර නිව්ටන් 30යි. හරිද? කිලෝග්‍රෑම් 3ක් ඉඳන් පහළට බර 30යි. එයාගේ එක සංරචකයක් 30යි cos 30යි. මේ පැත්ත සංරචකය 30යි sin
කීයද 30යි දැන් අපිට මෙයාව ඕනේ නෑ ඒ වගේම මේ ආනත තලයයි මේ ස්කන්ධයයි අතර ප්‍රතික්‍රියා බලය මෙතන මොකද්ද R හරි ඒ වගේම මෙතන පහළ වෙන නිව්ටන් කීයද 50යි බර ඉහළට ආතතිය T තන්තුවේ ඇතුළට වෙන්න තමයි අපි ආතති ලකුණු කරන්නේ මෙහෙම. ඔක තමයි බල. ඒ වගේම මෙතන පහළට තොරණේ මෙයා 5යි මෙයා 3යි අනිවාර්යයෙන්ම මෙයා පහළට යනවා. මෙයා කොහෙද යන්නේ? මේට යන්න ඕන. නේද? හරි. හරි. එහෙනම් හදන්න. F සමානයි m මේ තලයේ දිගේ දාන්න තියෙනවා. හරි. ගාලා බලා ගන්න හදන විදිහ බලා ගන්න 3 කිලෝග්‍රෑම්ට මෙයාද එයාව අපි දෙකට බෙදලා අතන මේ සාර්වත්‍ය දෙකට ආයිත් සයාවුන්නේ මේ බලන්න F සමානයි m මේ 3 කිලෝග්‍රෑම්ට මම දාන්නේ තලයේ දිගේ කොහෙටද ත්වරණය වෙන දිශාවට ඒ කියන්නේ මෙන්න මෙහෙට දාන්නේ හරි එතකොට අපි F සමානයි m මේ දාන්න ඕනේ මෙන්න මෙයාටයි මෙන්න මෙයාටයි නේද නේ අනිත් ඒවා ගැන හිතනවද නැහැ right මෙයා ගැන හිතුවොත් ඉහළට t මෙහෙට 30යි sin 30 කියන t ඍණ 30යි sin 30 t ඍණ 30යි sin 30 ස්කන්ධේ කීයද right ත්වරණය a අපි දන්නවා 30යි sin 30යි කියන්නේ එකට කීයද sin 30 කියන භාගයයි දෙකට 2 එකයි 30ට 2 කීයද 15යි t ඍණ 15 සමානයි 3යි a මේ මගේ කීවෙනි සමීකරණද පළවෙනි සමීකරණය මම දැන් 5යි kg F සමානයි m මේ දානවා කොහෙටද පහළට 5යි kg F සමානයි m මේ කොහෙටද දාන්නේ පහළට 50යි ඉහළට t ඉහළට t පහළට 50යි ඉහළට t ස්කන්ධය ත්වරණය a මේ වගේ දෙවෙනි සමීකරණේ කතා දෙකක් නැහැ පෙරසේම මොකද කරන්නේ එකට එකතු කරනවම කීයද 2 එකට එකතු කරනවා 2 මේ බලන්න මේ පැත්ත එකතු කරද්දී ඊට ඍණ t මොකද වෙන්නේ කැපෙනවා 50න් 15ක් මොකද වෙන්නේ 50න් 15ක් මොකද වෙන්නේ අඩු වෙනවා 35 සමානයි 3යි ට 5යි මොකද වෙන්නේ එකතු වෙලා 8යි වෙනවා හොඳයි 35 බෙදන්න ඕන දැන් මං කීයෙන්ද 8ෙන් බෙදලා 35ට බෙද තේරෙන්නේ නැද්ද සුරට තේරෙන්නේ නැද්ද සුරට හදන්න තේරෙන්නේ නැද්ද නේද හරි 4.3යි ත්වරණය හෙව්වා එහෙනම් මම ආතතිය හොයන්න පළවෙනි සමීකරණය මොකද කරන්නේ ආදේශ කරනවා මම මෙතන ලියන්නේ එකට ආදේශයෙන් t ඍණ 15 සමානයි 3 වැඩි කිරීම ඒගේ අගය කීයද 4.3යි 7යි 5යි t ඍණ 15 සමානයි 3 වැඩි කරන්නේ 4.3යි 7යි 5යි 13.1යි 1යි 2යි 5යි ඍණ 15 එහා පැත්තට යනකොට ධන 15ක් වෙනවා. එතකොට 13ට 13.1යි 2යි 5ට 15ක් මොකද වෙන්නේ? එකතු වෙනවා. 28.1යි 2යි 5 නිව්ටන්. හරි. මේ 3යි කිලෝග්‍රෑම්ට F සමානයි m මේ දැම්මා. මෙතන 5යි කිලෝග්‍රෑම්ට F සමානයි m මේ දැම්මා. දාලා ඊට පස්සේ මොකද මේ කරලා තියෙන්නේ? සමීකරණ දෙක එකතු කරලා ත්වරණය හොයලා තියෙනවා.
ඊට ඒක ආදේශ කරලා දෙනවා කීවෙනි සමීකරණයද? පළවෙනි සමීකරණයට. ඒකල මොකක් කියවද? ආතතිය හෙව්වා. හදන්න. ඉක්මනට හැදුවොත් හොඳයි. මකනවා ආශිංසා මේ මොනවාද ඔයාලට PDF එකයි ස්ක්‍රීන් එකයි දෙකම පේනවද වයිට් බෝඩ් එක දෙකම පේනවද මට මෙතන මේ සර් දෙකම පේනවා මේ එකයි වයිට් බෝඩ් එක දෙකම පේනවා හරි ආශිංසා නිතුලි නේද කෑ ගහන්නේ උතන ඔය ඒල දෙන තමයි ඔක්කොම පේනවද? ඊළඟ ගාන අදමු ඉතින් ඔතෝ වගේ බල බල ඉන්න දෙයක් නැහැ නේ තුන්වෙනි ගාන රූපේ පරිදි තිරසට අංශක 30ක් ආනතව තලයක් මත මේ ඉන්න කට්ටිය සර් ඇස් සහ කටව වදී කරලා මූණ වල ටික වහගෙන ඉන්නේ ඔව් කට්ටිය හොඳ කුටි කාලේ ඉන්නේ දැන් හරි එහෙනම් ගාන බලන්න රූපේ පරිදි තිරසට අංශක 30ක් ආනත තලයක් මත කිලෝග්‍රෑම් 5ක ස්කන්ධයක් තබලා තියෙනවලු එතකොට දී ඇති දිශාවට නිව්ටන් 100ක බලයක් දුන්නාම ඇතිවන ත්වරණය තමයි අහන්නේ මම රූපය අඳින්න දෙන්නම් ඔයාලා ඇඳගන්න හරි මේ බලන්න කොහොමද තියෙන්නේ රූපේ දීලා නැහැ පොඩියට ඇඳ ගන්න ඕනි ඊට පස්සේ ගානව ගන්න ඕනි හරි පොඩ්ඩක් ඉන්න කැමරාව චුට්ටක් කරනවා හරි පොඩ්ඩක් ඉන්න බෝඩ් එක චුට්ටක් මේ කැමරාව වැටෙනවා එතකන් හදන්න
හරි. ගාන මෙහෙමයි. හරි. නිව්ටන් 100ක බලයක් දෙනවා. ඒ වගේම තිරසට අංශක කීයක් ආනතයිද? 30ක්. තිරසට අංශ කීයක්ද? 30ක් ආනතයි. ඒ වගේම ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි. ඕක තමයි ගාන හදන්න තියෙන්නේ. හරි ඔය ගාන අඳ ගන්න. ඉක්මනට අඳ ගන්න. හරි. කුමට ආවනත තලයක් මත මේ ස්කන්ධය තියලා කිලෝග්‍රෑම් නිව්ටන් 100කින් තල්ලු කරනවා. හොඳයි. එහෙනම් ඉස්සල්ලාම කරන්න තියෙන මෙන්න මේ දේ. හොඳට බලන්න. බල ලකුණු කරට ඉතා සංකීර්ණ මේ බලන්න. 15ට නිව්ටන් කීයද? අනේ කියන්නකෝ. 15ට 50යි. හොඳයි. එතකොට තලයට ලම්බකව මෙහෙට හරි මෙයා අංශක 30යි නම් මෙයා අංශක කීයද 30යි. එතකොට මෙයා 50යි cos කීයද 30යි. ඒ වගේම මෙයා මෙහෙට සමරජකය කීයද 50යි sin කියන්නකෝ 50යි sin 30යි. ඒ වගේම ප්‍රතික්‍රියා බලය ඒ ප්‍රතික්‍රියා බලයකුත් තියෙනවානේ. හරි. එතකොට ත්වරණය ඔන්න ලකුණු කරා. මම අතින් දාගත්ත ටික මම නිල් පාට පෑනෙන් ලකුණු කරලා ඇති. හදන්න ගාන. හදන්න ගාන. හරි මම හදනවා එනම් ගාන. බල ලකුණු කරන්න හොඳට තේරුම් ඕන. මොකද බල ලකුණු කරන්නේ හොඳට කියලා දීලා ආවේ උලදී. හරි. ඔන්න ඊළඟට මේ බලන්න.
අර පහළට තියෙන බර තමයි මෙම කොටස් දෙකකට බෙදිලා තියෙන්නේ. ඒතර මට මේ නිව්ටන් 50 කියන ඕන වෙනවද? ඕන වෙන්නේ නැහැ. එයාම තමයි මෙහෙටයි කොටස් දෙකකට බෙදලා ගත්තේ. හොඳයි. මම එහෙනම් 5 kg ට F සමානයි m තලයේ දිගේ ආනතව දානවා. තලයේ දිගේ කොහෙද දාන්නේ? ඉහළට දානවා. කොහෙද දාන්නේ? තලයේ දිගේ ඉහළට. සිංහල තේරෙනවනේ? තලයේ දිගේ ඉහළට. වස්තුව ත්වරණය වෙන පැත්තට තමයි දාන්නේ. හරි. ඒකට ඉන්න බලය කවුද? CI. රිවර්ස් එකට කෙනෙක් ඉන්නවා මේ. කවුද? 50යි sin 30යි. ඒ බරේ එක කොටසක් නේද මේ? මෙහෙට මේ පල්ලයට තියෙන බරේ එක කොටසක්. ඔයාලා දන්නවද? කන්දක් නගිනකොට හරි වාහනයක් කන්ද නගලා නතර කරලා අතහැරපුවම වාහනේට මොකද වෙන්නේ? පස්සට එනවනේ. ඒ පස්සට එන්නේ වාහනේ බරේ එක සංරචකයක් තලයේ දිගේ පහළට මොනවා වෙන ඉන්නද? ක්‍රියාත්මක වෙන ඉන්න නැත්තම් වෙන කතන්දරයක් නෙමෙයි. හරි. ස්කන්ධ කීයද? 5යි. ත්වරණය e. 100 ඉන හරි. 50 sin 30 කියන්නේ කීයද? භාගයයි. දෙකට දෙකේම එකයි 50ට දෙකේම කීයද? 25යි. 100න් 25ක් අඩු කරොත් කීයද? 75යි. දෙපැත්තම 5න් බෙදපුවාම කීයද? නෑ. බූරු පැටි. 15යි. එහෙනම් ත්වරණය කීයද? 15යි ms ඍණ කීයද? 2යි. හරි. ඔන්න ගාන හැදුවා. සෝයි ගාන. හදාගන්න. හදාගත්තද? තේරුණාද ගාන? ෂුවර්ද? පස්සේ තේරුන්නේ කියන්න බෑ. ඔව්. ඊළඟට තනියම හදන්නව දෙන්න. හදුවද? දිගටම 2022 තියරි ක්ලාස් එක තියෙන මේ ටයිම් එකට අර ටයිම් එකේ ඔයාලට තව සතියයිනේ තියෙන්නේ මං එන්නේ තේරෙනවද? so හරි මම හිතන්නේ හරි හොඳයි එහෙනම් අපි කතා කරා හොඳයි එහෙනම් ගුරුත්ව කේන්ද්‍රය නේ ගුරුත්ව කේන්ද්‍රය යම් වස්තුවක් අපි සමතුලිත කරන්න පුළුවන් ලක්ෂ්‍ය අපි කියනවා ගුරුත්ව කේන්ද්‍රය ඒ වස්තුවේ සියලුම අංශු වල බර ක්‍රියාත්මක වෙන්නේ ඒ ලක්ෂයෙන් ගුරුත්ව කේන්ද්‍රය කියන ලක්ෂයෙන් ඉතින් අපි දන්න වස්තු කීපයක ගුරුත්ව කේන්ද්‍රය බැලුවා ඒකාකාර දණ්ඩක් නම් හරි මැදි එතකොට තව මොනවද වෘත්තාකාර රොටියක් වගේ තැටියක් බැලුවොත් හරි මැද්දෙන් නේද? තව බැලුවේ නෑ පිළිවෙලට ඒකාකාර සමචතුරස්‍රාකාර හෝ ඍජුකෝණාශ්‍රාකාර ආස්තරයක් නම් විකර්ණ ඡේදනය වන ලක්ෂයෙන්. ඒක තව මොකද්ද? ත්‍රිකෝණාකාර ආස්තරයක් නම් පාද දෙකක් සමානව ඡේදනය වන රේඛා දෙකක් ඇන්දොත් ඒ රේඛා දෙක ඡේදනය වන ලක්ෂය. එතකොට ඊළඟට ඝන ගෝලයක් නම් හරි මැද්දෙන් කේන්ද්‍රයෙන්. තව කම්බි රාමුවක් ඒ කියන මුද්දක් වලල්ලක් යන ආදී වශයෙන් ගත්තොත් හරි මැද්දෙන්. හොඳයි. හත්වෙනි එක අර්ධ ගෝලයක් ගමු වන්නේ. හත අර්ධ ගෝලයක් මෙහෙමයි අර්ධ ගෝලයක් අඳින්නේ මෙහෙම එකක් අඳිනවා මෙහෙම එකක් අඳිනවා මේ අර්ධ ගෝලය අරයි අරය ආර්ණ හරි
වෘත්ත කේන්ද්‍රය පිහිටන්නේ මෙන්න මේ කොට කේන්ද්‍රයට ආසන්නයේ පහළට mg මේ දුර සාමාන්‍යයෙන් අරයෙන් 3ir බෙදීම 8ක දුරකින් මේ දුර 5ir බෙදීම කීයක දුරකින්ද 8ක දුරකින් නේද හොඳයි වෘත්ත කේන්ද්‍ර පිටර හරි මැද්දෙන් නෙමෙයි අර්ධ ගෝලයක වෘත්ත කේන්ද්‍ර පිටරේ හරි මැද්දෙන් නෙමෙයි කොහෙන්ද අර r නම් 3ir බෙදීම 8ක ප්‍රමාණයකින් තමයි මේ දුරට ඔබ කීයද 5ir බෙදීම 8 හරි ඒ වගේම हाइलाइट කරගන්න 7 වෙනි ගත්තේ නා ඝන අර්ධගෝලයේ වෘත්ත කේන්ද්‍රය එහි කේන්ද්‍රයේ සිට 8න් 3ක් දුරින් කීයෙන් දුරක්ද 8න් 3ක් දුරින් අනේ ගමු කුහර ගෝලයක් ගමුකෝ මේ කුහර අර්ධගෝලයක් ගත්තොත් හරියටම ඒක නම් හරි මැද්දෙන් r බෙදීම කීයක දුරකින්ද r බෙදීම 2යි. හරිද? කුහර අර්ධගෝලයක් ගත්තොත්. හොඳයි මම කරනවා. ඒතකොට ඒකත් highlight කරන්න. කුහර අර්ධගෝලයක කේන්ද්‍රයේ සිට r බෙදීම කීයක දුරකින්ද? 2ක දුරකින්. හරි 9 අපි යනවා ඉදිරියටම 9 කේතුවක නම් මේ උස h වුණොත් උස මොකද්ද උස h වුණොත් 4න් 1යි h දුරක ප්‍රමාණයකින් කියන්නේ මේ දුරෙන් 4න් පංගුක ප්‍රමාණයකින් මෙන්න මෙතනින් තමයි වෘත්ත කේන්ද්‍රය mg. එතකොට මේ දුර කීයද? 4න් 1යි h. මේ ටික 4න් 3යි h. ඔය ඇවිල්ලා ඒකාකාර ඝන කේතුවක. මොන කේතුවකද? ඝන කේතුවක. වෙනස් වෙනවා කුහර කේතුවන් නම් කුහර කේතුවක් නම් වෙනස් කුහර කේතුවක් නම් වෙනස් වෙනවා. 10 ඒකාකාර කුහර බලන්නකෝ ඒකාකාර කුහර කේතුව උස h නම් උස මොකද්ද? භාගයයිද? 3න් 1යි h ඒක. 3න් පංගුවක දුරකින් මොන දුරකින්ද? 3න් පංගුවක දුරකින් mg ක්‍රියාත්මක වෙන මෙතනින්. ඒක වල ලියන්න බලන්න 3න් 1යි h කියලා. එතන මේ ටික කීයද? 3න් 2යි 3න් 2යි h දුර ප්‍රමාණයකින් තමයි වෘත්ත කේන්ද්‍ර පිහිටන්නේ. ඉස්සු කියලා කියනකොට තේරෙන්නේ නැද්ද? ගණන් ටික තේරුම් ගන්න. ඔව්. හරි. අපි එනම් කාලය කන්නේ නැතුව හරි. එහෙනම් දැන් ඔයාලට මං හිත සැහැල්ලු වෙන දෙයක් කියන්නම්. ඔය වස්තු ඔක්කොම ඉන්නේ නෑ.
ඝන කේතුව, කුහර කේතුව, ඝන අර්ධගෝලය ඔයගේ ගුරුත්ව කේන්ද්‍ර හොයන්න එන්නේ නෑ ඇත්තටම. මේ ඇවිල්ලා ඔයාලගේ ස්පෙෂල් ඥාණය නෑ නෑ. ස්පෙෂල් ඥාණය. හරිද? හොඳයි. අපි බලමු. ඔයාලට ගෙනත් දෙනවා මෙලවරහක් නැති ආගන්න මේ වගේ අසමාකාර වස්තුවක් ගෙනත් දෙනවා. ලෑල්ලක් වගේ එකක්. අනේ මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන තැන හරියටම හොයලා දෙන්න කියලා තමයි ගෙනත් දෙන්නේ. මොන කේන්ද්‍රද? ගුරුත්ව කේන්ද්‍රය තියෙන හරියටම කොහෙද? කියන එක තමයි. හරි. ගුරුත්ව කේන්ද්‍රය තියෙන හරියටම කොහෙද කියලා තමයි හොයලා ගෙනත් දෙන්න තියෙන්නේ නේ. නේද? හරි. කොහොමද හොයන්නේ? නෑ නෑ ඇඟිල්ල උඩ තිය බලන්න ඕනේ නෑ නෑ කපන්න ඕනෙත් නෑ. හරිද? මම මේකේ කෙරවලකට නූලක් එල්ලනවා. මොකද කරන්නේ? නූලක් එල්ලලා මෙන්න මෙහෙම ඔන්න බලන්න නූල එල්ලලා ඔන්න ඔව්. මේවා හැඩය වෙනස් වෙනවා. දැන් මම එකම රූපය අඳින්න ගත්තාම හැඩය පොඩ්ඩක් වෙනස් වෙනවා. ගණන් ගන්න එපා. හරි. මේ බලන්නකෝ. මේ බලන්න. මේ නූල තියෙන හරි කෙලින් මම අඩි රූලක් තියලා පැන්සලෙන් මෙන්න මේව රේඛාවක් ගහ ගන්නවා. ඊට ගලවනවා ඕක. ඒක ගලවලා අපි අලුත් තැනකින් හෝ 10 20 30 40 50 60 70 80 90 100 නැත්නම් ආනාරුණ කටුස්ස කියලා හරි කමන්නේ වෙන තැනක් තෝරගන්න. වෙන තැනක් තෝරගෙන ආම මෙතනින් තෝරගන්න එල්ලනවා. මේ බලන්න. ඒ එල්ලද්දි ඔයාලා දන්නවා කලින් ඇඳගත්ත රේඛාව මෙහෙම තියෙන බව. නේද? තියෙන බව ඔබ දන්නවා නේද? ඔබ දන්නවා. හොඳයි. දැන් මෙතනින් එල්ලපුවාම මෙහෙම එලිලා හිටිනවනේ. ආයි නූල ගෙලින් මොකද කරන්නේ? පැන්සලෙන් කඩේ රේඛාලික ඡේදනය වුණා. එතන තමයි ගුරුත්ව කේන්ද්‍රය දැක්කද? ගුරුත්ව කේන්ද්‍රය. ගුරුත්ව කේන්ද්‍රය. ආයි තව දෙනකින් එල්ලනෝම එල්ලුවත් යන්නේ ඒ අරහ තමයි කඩේ යන්නේ. මම එක තේරුවද? පැන්සලෙට යන්නේ මොන රේඛාව හරහාද? ඒ අර කැපිච්ච ලක්ෂ්‍ය හරහා තමයි යන්නේ. තේරුණාද නැද්ද? තේරුණ නැත්නම් තේරුණා වගේ හරි ඉන්න. ගුරුත්ව කේන්ද්‍රය මොකද්ද? ගුරුත්ව කේන්ද්‍රය හරි. හරි. ගුරුත්ව කේන්ද්‍රයේ ලක්ෂණ නේද? හරි. ඔයාලට ඒක රූප සරහන් දීලා තියෙනව නේද? කොටු කරගන්න කොටු කරගන්න. තව කොටු කරගන්න. ඉක්මන් කරන්න. කොටු කරගන්න. රවුම් හරි කමන්න කරගන්න. ඉක්මන් කරන්න. කොටු කරගන්න රූප සරහන් ටික. ඔව් ඒ සෙට් එකම ඒක පරීක්ෂණයක් නේ. ඒක නෙමෙයි අසමාකාර ඝන වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය හොයන ආකාරය කොටු කරගන්න. මම වස කරගන්න. ඒකද කිය. හවුද?
මේ අර මොකක් හරි ඌණතාවයක් බලාගෙන නෑ ඔය ඕකට කියනවා මේ හරිනේ හොඳයි ගුරුත්ව කේන්ද්‍රයේ ලක්ෂණ ගුරුත්ව කේන්ද්‍රය මොනවා ලක්ෂණ ගුරුත්ව කේන්ද්‍රය හරි ගුරුත්ව කේන්ද්‍රය මොනවාද ලක්ෂ හොඳයි ගුරුත්ව කේන්ද්‍රයේ ලක්ෂණ හරි බලමු දැන් ගුරුත්ව කේන්ද්‍රයේ ලක්ෂණ අපි කතා කරන්න යන්නේ මේ බලන්න හරි ආගන්න පළවෙනි කතාව වස්තුවක් කොහේ කොතැනක තිබුණත් එයාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන තැනම තියෙනවා වෙනස් වෙන්නේ නැහැ නේද හැබැයි දැන් මේ බලන්න වස්තුවේ හැඩය වෙනස් වුණොත් විතරක් එයාගේ ගුරුත්ව කේන්ද්‍රය මොකද වෙන්නේ දැන් මේ බලන්න මේ හරිය ගුරුත්ව කේන්ද්‍රය මම මෙයාගේ ක්ලිප් එක අයින් කරලා මම මෙයාගේ හැඩය වෙනස් කරපුවා මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය මොකද වෙන්නේ වෙනස් වෙනවා වෙනස් හරි හරි ඊළඟට හරි අහගන්න අනිත් එක තමයි මේ බලන්න අහගන්නකෝ ගුරුත්ව කේන්ද්‍රයෙන් දැන් මම මෙයාව සමතුලිත කෙරුවොත් හරිද මෙයාව මෙහෙට ඒක බා පිට කසනෙක් ගමු හරි මෙයාව මම මේම සමතුලිත කරා කියන්නේ මෙයාව මෙහෙට බර වෙන්නෙත් නෑ මෙහෙට බර වෙන්නෙත් නෑ ඒ කියන්නේ මේ පැත්තට තියෙන ගූර්ණ සමානයි අනිත් පැත්ත ගූර්ණ වලට ඒ කියන්නේ දක්ෂිණාවර්ත ගූර්ණ වාමාවර්ත ගූර්ණ වලට සමාන වෙනවා ඒ කියන්නේ කොහෙටවත් කරගෙන්නේ නෑ සමතුලිත වෙලා කීට ඊළඟට හරි ආගන්න ගුරුත්ව කේන්ද්‍රයක් අවකාශයේ හිස් අවකාශයේ උද තියෙන්න පුළුවන්ලු හරිද වැරදිද හරි මුද්දේ කොහෙද ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ නැත්තම් හරි එතකොට තව මොනවද කම්බි රාමුවක් ගත්තොත් වෘත්තාකාර කම්බි රාමුවක් ගත්තොත් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ හරි ඊළඟට හිස් අවකාශය වුණත් තියෙන්න පුළුවන් හරි හරිනේ තව එක වැඩක් තියෙනවා මේ බලන්න මම මෙයාව මෙහෙම සමතුලිත කරනවා නම් හරිද මට දැන් මෙයාව මෙහෙම සමතුලිත කරලා අනිවාර්යෙන්ම ඒක රේඛීය වෙනවා මොන රේඛියද කියන්නේ ඇද වෙන්න බෑ මම මෙහෙම බෑ එහෙම වුණොත් මොකද වෙන්නේ වෙනස් වෙනවා හරි කෙලින්ම මොනවා වෙන්න ඕනද හරි කෙලින්ම යන්න ඕන තේරුණාද අපි ඇල කරොත් මොකද වෙන්නේ ඒකත් ඇල වෙනවා හරිද හොඳයි එහෙනම් මේ ගුරුත්ව කේන්ද්‍රයේ ලක්ෂණ කියන ලක්ෂණ හතරක් තියෙනවා ඒ හතර හයිලයිට් කරන්න ඉක්මන් කරන්න හයිලයිට් කරන්න ඉතින් ඉක්මන් කරලා එලා යනවා මූරු පැටවුනේ ඉක්මන් කරන්න හොඳයි අපි එහෙනම් ඊළඟ කොටසට යනවා හරි ඔයාලට ඕනනම් විනාඩි 10ක් දෙන්න වතුර ටිකක් බී හොඳයි අපි එහෙනම් ඝර්ෂණය කියන මාතෘකාවට ඉක්මනටම යනවා හොඳයි ඝර්ෂණය හරි බලමු මේ විදියට පැහැදිලි කරන්නම් මම මේ අහන්න මම මේ වස්තුව ඇදගෙන යනවා F කියන බලයකින් කොයි පැත්තටද දකුණු අත පැත්තට මොනවාද පැත්තටද
හොඳයි බිම දිගේ අදා යන්නේ රෝද දෙකක්වත් නෑ අප්පා. නෑ ඕනේ. හරි. එතකොට මේ වස්තුව මම තල්ලු කරා යනකොට මේ පල්ලෙහ ස්පර්ශිත පෘෂ්ඨ කීයක් තියෙනවද? දෙකක්. ස්පර්ශිත පෘෂ්ඨ කීයක්ද? දෙකයි. මෙහෙම යන්න යනවා එතකොට මේ බලන්න. පල්ලෙහ මොකද වෙලා තියෙන්නේ? පල්ලෙහ පෘෂ්ඨය මේ පෘෂ්ඨය මොකද වෙන්නේ? ස්පර්ශ වෙනවා. හරිද? එතකොට මේ වස්තුව ඉස්සරහට යන්න යන්න. ඉතින් මේ වස්තුව ඉස්සරහට යන්න මේ පෘෂ්ඨය මගින් එයාගේ චලිතයට ප්‍රතිරෝධී බලයක් ඇති කරනවා. මොන රෝධී බලයක්ද? ඒ කියන්නේ ස්පර්ශිත පෘෂ්ඨයේ චලිතයට ප්‍රතිවිරුද්ධව මෙන්න මෙයාගෙන් මෙයා මත මොකක් ඇති කරනවද? කියන්නේ මේ ස්පර්ශිත පෘෂ්ඨයෙන් මෙන්න මේ වස්තුවේ යටිපතුල මත මොන බලයක්ද? ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. මොන බලයක්ද? ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. මොන බලයක්ද? ඝර්ෂණ බලයක්. යම් චලිතයකට විරුද්ධව ප්‍රතිරෝධීව ස්පර්ශිත පෘෂ්ඨ මගින් ඇති කරන ප්‍රතිරෝධී බලයට මොකද කියන්නේ? ඝර්ෂණ බලය. මොන බලයද? ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය කියන්නේ මොකක්ද කියලා අහන්නේ. මොකද ඝර්ෂණ බලය කියන එක තේරුම් ගන්න. මේ වගේ වස්තුවක් යම් කිසි පෘෂ්ඨයක් මත ස්පර්ශ වේගන යනවා නම් එතකොට මේ වස්තුව මෙහෙට යන්නේ කොහෙද යන්නේ? දකුණට යන්නේ කොහෙද? එතකොට මේ පෘෂ්ඨය මගින් මේ වස්තුව මත මොකක් ඇති කරනවද? ඒ චලිතයට ප්‍රතිරෝධී බලයක් ඇති කරනවා. ඒකට මොකක්ද කියන්නේ? ඊ ඝර්ෂණ බලයෙන් හින්දා තමයි අපේ වාහන වල බයික් වල ටයර් ගෙවෙන්නේ. පාට වල පතුල ගෙවෙන්නේ ඇයි? ඒ චලිතයට විරුද්ධව ඇති කරන මොන බලයෙන් හින්දාද? ඝර්ෂණ බලය නිසා. හරිද? හොඳයි. හයිලයිට් කරගන්න මේක. හයිලයිට් කරගන්න. හරි. මම කොටුවක් කියන ඔන්ලයින් ඉන්න කට්ටියන බලන්න පුළුවන්. එකිනෙක හා ස්පර්ශව ඇති පෘෂ්ඨ දෙකක් අතර සාපේක්ෂ චලිතයක් ඇතිවීමට උත්සාහ කරන විට හෝ සාපේක්ෂ චලිතයක් ඇති අවස්ථාවක එකී චලිතයට විරුද්ධව එක් පෘෂ්ඨයක් මගින් අනෙක් පෘෂ්ඨය මත ඇති කරන ප්‍රතිරෝධී බලයට මොකද කියන්නේ? ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය හරි. ඔයාලා දල වශයෙන් යම්කිසි ස්පර්ශිත පෘෂ්ඨ දෙකක් මගින් එකිනෙකා මත ඇති කර ගන්නා ප්‍රතිරෝධී බලයට මොකද කියන්නේ? ඝර්ෂණ බලය කියලා මතක තියාගන්න දල වශයෙන්. චලිතයට විරුද්ධව ඇති කර ගන්නා වූ ප්‍රතිරෝධී බලය. හරි. හොඳයි. එහෙනම් හැමතිස්සෙම ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙන්නේ චලිතයට මොන විරුද්ධ දිශාවටද? ප්‍රතිවිරුද්ධ දිශාව. ඕනේ උච්චර කෑ ගහන්න ඕනද නේ? මොකද වෙලා තියෙන්නේ? හරි. ඊළඟට ඔයාලා ඝර්ෂණයේ මූලික ලක්ෂණ විභාගයට අහනවා. ඝර්ෂණයේ මොන ලක්ෂණද? මූලික ලක්ෂණ ටික අහගන්න. ඝර්ෂණයේ පළවෙනි ලක්ෂණය තමයි අහගන්න. ඝර්ෂණයේ මොන ලක්ෂණයද? පළවෙනි ලක්ෂණය තමයි චලනය වෙන වස්තු වල ස්පර්ශ පෘෂ්ඨ මත දැන් මෙයා නිශ්චලයි කියලා හිතන්න. මෙයා මොන චලයිද? නිශ්චලයි නම් ඒත් ඝර්ෂණ බලයක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? මෙයා චලනය වෙන්න ඔන්න මෙන්න අවස්ථාවේ ඉන්නේ කියලා හිතන්න. ඒත් ඝර්ෂණ බලයක් තියෙනවා. මෙයා චලනය වෙමින් පවතිනවා කියලා හිතන්න. එහෙනම් ඒත් ඝර්ෂණ බලයක් මොන වස්තුවක් මොන අවස්ථාවේ කියත් එයා මත මොකක් ක්‍රියාත්මක වෙනවද? ඔව්. මම මේම හිතන් ඉන්නකොට මගේ යටිපතුල මත ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. මම චලිත වෙන්න ඕන මෙන්න අවස්ථාවෙත් මොකද වෙන්නේ? ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. චලිත වෙද්දි ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක.
පළවෙනි ලක්ෂණය highlight කරගන්න. highlight කරන්න. පළවෙනි එක highlight කරගන්න. හොඳයි. අහගන්න දෙවනි ලක්ෂණය හැමතිස්සෙම යා ප්‍රතිරෝධී බලයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මොන රෝධී බලයක්ද? ප්‍රතිරෝධී බලයක් බාධක බලයක් විදිහටම තමයි ක්‍රියාත්මක වෙන්නේ. highlight කරගන්න දෙවනි එක. highlight කරගන්න දෙවනි එක. අහගන්න ඝර්ෂණ බලය කියලා කියන්නේ ස්වයං සීරුමාරු බලයක්. මොන සීරුමාරු බලයක්ද? කියන්නේ ස්වයං සීරුමාරු කියන්නේ මොකද්ද? ස්වයං කියන්නේ ඔටෝනේ. ස්වයං සීරුමාරු කියන්නේ මොකක්ද? නෑ පැත්ත මාරු වෙන්නේ නෑ නිකම්ම. වස්තුවක් චලිත වෙනකොට වස්තුවක් චලනය වෙනකොට හරිද? ඒ චලිතයට අදාළ විදිහට සුදුසු විදිහට ඝර්ෂණ බලය මොකද වෙන්නේ? ක්‍රියාත්මක වෙනවා. අපිට ඕන විදිහට ඝර්ෂණ බලය වෙනස් කරන්න අඩු වැඩි කරන්න බෑ. හරිද? අපිට ඒක ස්වයංව සිද්ධ වෙන්නේ. ඉබේට සිද්ධ වෙන්නේ. ස්පර්ශිත පෘෂ්ඨ අතර ඉබේට සිද්ධ වෙන්නේ. කොහොම සිද්ධ වෙන්නේ? ඒක අපිට අතපය ගාලා මේ මුකුත් කරන්න හම්බෙන්නේ නැහැ. හරි? highlight කරන්න. ස්වයං සීරු මාරු බලයන් වේ. highlight කරන්න. highlight කරපල්ලා ඉක්මනට. හරි ඊළඟට ඊළඟ එක හරිද මෙය අහගන්න පෘෂ්ඨයේ ස්වභාවය මත රඳා පවතිනවා. ඝර්ෂණ බලය පෘෂ්ඨයේ මොකක් මතද? මේ අහනෝ අපි ප්ලාස්ටික් බාට් දෙකක් දාගෙන යනකොට ඒ රබර් සෙරෙප්පු දෙකක් දාගෙන යනකොට වෙනසක් තියෙනවද නැද්ද? ප්ලාස්ටික් දෙක දාගෙනම ලෙස්සනවනේ. ප්ලාස්ටික් සෙරෙප්පු දාගෙනකොට ලෙස්සනවා. එතකොට අපි දැන් සාමාන්‍යයෙන් මේ වගේ බිත්තියක මම මෙහෙම තද කරලා අත ඇදලා යනවා. අතට අවුලක් නැහැ පොඩි ගතියක් දැනනවා. එහා පැත්තේ කපරාදු කරලා නැති පැත්තේ මෙහෙ නැද්ද? රේක් ගෑ වගේ තියෙනවා. නේද? එතකොට පෘෂ්ඨය මත රඳා පවතිනවා. හැබැයි පෘෂ්ඨ වර්ගඵලය මත රඳා පවතින්නේ නැහැ. මොකක් මත රඳා පවතින්නේ නැද්ද? ඒ කියන්නේ මම අත් දෙකම තියලා ඇද්දත් අනියත තියලා ඇද්දත් එකම හානිය තමයි සිද්ධ වෙන්නේ. තේරුණාද? හරි. එතකොට ලියන්න පෘෂ්ඨයේ ස්වභාවය මත රඳා පවතිනද පෘෂ්ඨයේ වර්ගඵලය මත රඳා නොපවතී. එහෙනම් මතක තියාගන්න ඝර්ෂණ බලය රඳා පවතින්නේ පෘෂ්ඨ වර්ගඵලය මත. තේරුණාද? නේද? මොකක් මතද? පෘෂ්ඨ වර්ගඵලය මත රඳා පවතින්නේ නැහැ. රඳා පවතින්නේ මොකක් මත විතරද? ස්වභාවය මත විතරයි. ඒකත් highlight කරගත්තද? හරි. අහගන්න වස්තුවක් නිශ්චලයි නම් අහගන්න වස්තුව නිශ්චලයි නම් නිශ්චල වස්තුවක් මත ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයට අපි කියනවා ස්ථිතික ඝර්ෂණ බලය. මොන ඝර්ෂණ බලයද? ස්ථිතික ඝර්ෂණ බලය. ඔයාලා දන්නවනේ ස්ථිතික ඉරියව්. ස්ථිතික කියන්නේ නිශ්චලයි කියන එක නේද? හිට ගැනීම, ඉඳ ගැනීම, නිදා ගැනීම.
නේද? ඕකට තමයි ස්ථිතික ඉරියව් කියලා කියන්නේ. එහෙනම් ස්ථිතික ඝර්ෂණ බලය කියන්නේ මොකද්ද? වස්තුවක් නිශ්චලතාවයේ ඉන්නකොට ක්‍රියාත්මක කරන මොකද්ද? ඝර්ෂණ බලය. හරි. එතකොට ඊළඟට තව එකක් තියෙනවා. සීමාකාරී ඝර්ෂණ බලය. මොකද්ද? සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ මේ වස්තුව දැන් නිකන් චලිත වෙන්න ඔන්න මෙන්න අවස්ථාවින්. මොන අවස්ථාවේද? චලිත වෙන්න ඔන්න මෙන්න අවස්ථාවින් එතකොට මෙතන ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයට මොකද කියන්නේ? සීමාකාරී ඝර්ෂණ බලය. ඕන් දැන් මේක චලනය වෙනවා. මොනවාද? මේක චලනය වෙනවා. එහෙනම් දැන් තියෙන ඝර්ෂණ බලයට මොකද කියන්නේ? ගතික ඝර්ෂණ බලය. එතකොට වස්තුවක් නිශ්චලතාවයේදී ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. චලනය වෙන ඔන්න මෙන්න අවස්ථාවේ සීමාකාරී ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. චලනය වෙනකොට ගතික ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. හරි. හයිලයිට් කරගන්න එහෙනම් නිශ්චල වස්තුවක් මත ක්‍රියා කරන ඝර්ෂණ බලය ස්ථිතික ඝර්ෂණ බලය වෙනවා. ඒ උපරිමගේ සීමාකාරී ඝර්ෂණ බලයලු ඊට පස්සේ වස්තුවක් චලනය වෙනවා නම් අපි ඊට කියනවා ගතික ඝර්ෂණ බලය කියලා. ඌසියන්ටත් ඉන්න දෙන්න. හරි. හයිලයිට් කරන්නේ. හරි අහගන්න යම් වස්තුවකට මොකේද මෙන්න මේ වස්තුවට මම F කියලා බලයක් යොදනවා. ඒ අනුව ඝර්ෂණ බලය කොහොමද වෙනස් වෙන්නේ කියලා මම පාඨාංක ලබා ගන්නවා. පාඨාංක මොනවා කරනවද? මේ F යොදන බලය, මේ ඝර්ෂණ බලය. තේරුණාද? මේ අපි මොන බලයද? යොදන බලය. මේ මොකද්ද? යොදන බලය. මේක ඝර්ෂණ බලය. එතකොට බලන්න මං ඉස්සල්ලාම පහෙන් පටන් ගන්නවා නේ බිංදුවෙන් පටන් ගන්නවා. බිංදුවේදී ඝර්ෂණ බලය කොහොමද? නෑ ඊළඟ හරිද? ඝර්ෂණ බලය බිංදුවක් වෙන්නේ නැහැ. අවක් නෑ මම 10න් පටන් ගන්නවා. මම මුලින්ම නිව්ටන් 10ක් දෙනවා. එතකොට ඝර්ෂණ බලය චෙක් කරොත් නිව්ටන් කීයද? 10යි. ඕම් 15ක් දෙනවා. අනේ ඝර්ෂණ බලයත් 15යි. ඕම් 20ක් දෙනවා ඝර්ෂණ බලයත් 20යි. ඕම් 25ක් දෙනවා. අනේ ඝර්ෂණ බලය නෑ 18යි. ඕම් 30ක් දෙනවා. ඝර්ෂණ බලය 18යි. ඕම් 35ක් දෙනවා. ඝර්ෂණ බලය 18යි. මම මේක ප්‍රස්ථාරගත කරනවා මෙන්න මේ ආකාරයට.
බලන්න ප්‍රස්ථාරය මේ තියෙන ඝර්ෂණ බලය මේ තියෙන යොදන බලය හරි එතකොට මම සංකේත කරනවා බලන්න නෑ ඝර්ෂණ බලය උඩට එන්නේ මම ඒක තමයි ලස්සනට ඝර්ෂණ බලය මෙතන කියන්නකෝ යොදන බලය නේද අපි වෙනස් කරන එක තමයි පල්ලෙන් මේ x අක්ෂයට එන්න ඕනේ 10 20 නෑ 15 නේ 20 25 30 35 මේ පැත්තට යමු 10 15 20 10 15 20 25 ඇතිනේ හරි මේ බලන්න දැන් මම ලකුණු කරන්න යන්නේ 10 දී 10යි 15 දී 15යි 20 දී 20යි හරිය හරි එහෙනම් 25 දී 18යි කියන්නේ මේ වගේ ගණන් නේද 30 දී 18යි 35 දී අනේ මං යා කරනවා අද කොයි ටික වැරදි ඉන්නවා ඒ එතන කීදුල්ලෙක් ඉන්නවා බෑ ඉන්නේ කින්නද බෑ මේ බලන්න මේ බලන්න යම් පෘෂ්ඨයකට අන්තිම කතාව ගන්න යම් පෘෂ්ඨයකට දිය හැකි උපරිම ඝර්ෂණ බලයක් තියෙනවා මොකද්ද ඒ උපරිම ඝර්ෂණ බලය තමයි කියන්නේ 20ට 1.0ක්වත් දෙන්න බෑ ඒ බලන්න මම දැන් මේ වස්තුව අදිනවා මේ පැත්ත තියාගෙන නිව්ටන් 10ක් දීලා වස්තුව එනවද නෑ එන්නේ නෑ නිශ්චලයි නේද උතන ඝර්ෂණ බලයක් කීයක් දීගෙන ඉන්නවද 10යි මම 10ක් දුන්නොත් ඝර්ෂණ බලයක් 10යි මම දැන් 15ක් දෙනවා එහෙනම් ඝර්ෂණ බලයක් කීයද 15යි මම දැන් 20ක් දෙනවා ඝර්ෂණ බලයක් 20ක් දෙනවා හැබැයි විරුල්ලනවා ඇයි එච්චර තමයි දෙන්න පුළුවන් වෙන්නේ ඝර්ෂණ බලය දෙන්න පුළුවන් වෙන්නේ එච්චරම තමයි තේරුණාද හරිද උපරිම සීමාව දුන්නා හරි මම ෂේප් එකේ 25 දුන්න ගමන් ආය 25ට වඩා 20ට වඩා දෙන්න පුළුවන්ද හරිද 20ට වඩා ඝර්ෂණ බලය දෙන්න බෑ චලනය වෙන්න ගන්නවනේ චලනය වෙන්න ගත්තාම ඝර්ෂණ බලය උපරිම ඝර්ෂණ බලය දෙන්නේ නැහැ ටක් විතර මොනා කරගන්නවද අඩු කරගන්න. ඒ කියන්නේ වස්තුවට යන්න නොදී උඩින්ම දාලා ඝර්ෂණ බලය අල්ලන් ඉන්නවා. හැබැයි චලනය වෙන්න ගත්තාම මොකද කරන්නේ? අර උඩින්ම ඝර්ෂණ බලය දෙන්නේ නැහැ. පොඩි අඩුවක් වෙනවා. මේ බලන්න. එහෙනම් මේ තියෙන ස්ථිතික ඝර්ෂණ බලය තේරුණාද? මේ ටික. ස්ථිතික ස්ථිතික ඝර්ෂණ බලය මෙතන මොකද කියන්නේ මේ මුල් ලියර සීමාකාරී yes සීමාකාරී ඝර්ෂණ බලය මේකට මොකද කියන්නේ ගතික ඝර්ෂණ බලය දැන් තේරෙනවද ස්ථිතිකද සීමාකාරීද ගතික ඝර්ෂණයද වැඩිම සීමාකාරී ඝර්ෂණ බලය වැඩි සීමාකාරී ඝර්ෂණ බලය වැඩි එහෙනම් highlight නෑ අඳගන්න තියෙන්නේ ප්‍රස්ථාරය අඳගන්න නෑ මම දුන්නේ උදාහරණ ගන්න හරි මම මේ දුන්නේ උදාහරණ ගන්න එතකොට සාමාන්‍යයෙන් ඕනම වස්තුවක ඝර්ෂණ බලය චෙක් කරලා බලලා
ප්‍රස්ථාරයෙන් දුත් මෙහෙම ඉන්නේ. එතන මොකද කරන්න ඕනේ? මේව ලකුණු දාගන්න එපා. හරි. මේක ඇඳලා හරි. ඔව් කොටු යන්නේ නෝ. ඔච්චර දල ප්‍රස්ථාරයකට ගන්න. ඒ කියන්නේ යොදන බලයට එරෙහිව ඝර්ෂණ බලය ප්‍රස්ථාර කරොත් ඔන්න ඔය වගේ හැඩේ ප්‍රස්ථාරයක් එන්නේ. ඔයාලා ලස්සනට ඔයාලගේ ඔන්ලයින් ඉන්න කට්ටිය PDF එක බලාගෙන අනින්න. ඝර්ෂණ බලය සිම්පල් F දාලා තියෙන්නේ. යොදන බලය කැපිටල් F. කොහොමද? එපාය කුඩ තියනවනේ. උඩ රූප තරණ තියනවනේ. හරියන්නේ ඒක තිබ්බා ගන්න. අන්දාද හරි. ගාන අදගත්තනේ. ප්‍රස්ථාර ගත්තනේ. ඔන්ලයින් එක කට්ටිය PDF එක බලලා ලස්සන දාගන්න පුළුවන්. මෙයාලා නාමකරණ ස්ථිතික ගතික සීමාකාරී අවස්ථාව ලකුණු කරන්න. හොඳ විරද? හරි. හරිනේ. හොඳයි. yes. ලබන සතිය පුදේ නම. එහෙනම් බෝඩ් එකේ අයින් කරනවා බෝඩ් එක අයින් කරනවා ස්ක්‍රීන් එක. ලියාන ඉවරයිනේ. හොඳයි. එහෙනම් ඝර්ෂණ බලය ගැන අපි කතා කරා. ඝර්ෂණ බලය වෙනකන් කතා කරා. මාක් කරගන්න ලබන සතියේ ඕකේ ඔයාලගේ පළවෙනි අභ්‍යාස කරන් එන්න ඕන 20 21 22 23 ඊට පස්සේ බෙල්ලනක අභ්‍යාස 21 22 හරිද 23 හරි ඉච්චනේ කරන්න පුළුවන් හොඳයි ඒ අභ්‍යාස ටික කරගෙන එන්න ඕනේ එහෙනම් කොහොම කරගන්න නැතුව ලස්සන මේ වැඩ ටික කරගන්න අපි සිකුරාදා පේපර් ක්ලාස් එකේදී හමු වෙමු
ඔව් මේ ප්‍රකාශයේදී හමුවමු එතකන් ඔයාලට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා